තෙරුවන් දරුවනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසර පුරවැසි අධ්‍යයන විෂයට අදාළ ඔබේ පළවෙනි පාඩමේ දෙවෙනි කොටස නීතිය සහ යුක්තිය කියන පාඩමේ දෙවෙනි කොටස. අපි පළවෙනි කොටස කතා කරලා අවසන් කරා නීතිය සම්බන්ධයෙන් තමයි අපි ඉදි කතා කරේ. ඒ පළවෙනි වීඩියෝ එක බලන්න බැරි වුණා නම් පහත අපි ලින්ක් එක සඳහන් කරන්නම්. ඒ වීඩියෝ එක බලලා ඒ දැනුමත් අරගෙන අපි දෙවෙනි කොටසට සම්බන්ධ වුණොත් මේ පාඩම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්නට ඔබට හැකියාව ලැබේවි. එhmenan අපි අද දවසේ පාඩමට යමු. නීතිය සහ යුක්තිය පාඩමේ දෙවෙනි කොටස ලංකාවේ අධිකරණ පද්ධතිය. ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව සැලකීමේදී වර්තමාන අධිකරණයට එන්න කලින් අපි අතීත ක්‍රමවේදය පොඩ්ඩක් සාකච්ඡා කරොත් හොඳයි කියලා මම හිතනවා. ඔබ දන්නවා බ්‍රිතාන්‍යයෙන් විසින් අපිව යටත් කරගන්න කලින් ලංකාවේ තිබෙන රාජානුක්‍රමයක්. ඒ කියන්නේ රජ කෙනෙක් හිටියා. ඇමතිවරු හිටිය ඒක රාජ්‍ය සභාවක තමයි නඩුව ඇහුවේ. එතකොට රජ විසින් ප්‍රකාශ කරපු වචන නීති බවට පත් වුණා. ඒව තමයි නීති උනේ. රාජ්‍ය සභාව තමයි නඩුවහන ස්ථානය. අධිකරණය උනේ රාජ්‍ය සභාව. රජුගේ වචන තමයි නීති බවට පත් වුනේ. එතකොට ඒවා තමයි දඬුවම් වලට හේතු බවට පත් වුනේ. අනිත් අය රූපෙන් දැක්වෙන්නේ මේ මහනුවර පිහිටා තිබෙන අපි මගුල් මඩුව කියන ස්ථානය. එතකොට ලංකාවේ අවසන් රජතුමා විදිහට සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නඩුව ඇහුවේ මේ ස්ථානය කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් විසිනුත් මේ ස්ථානය තමන්ගේ නඩුව ඇසීම සඳහා පාවිච්චි කරන බවට ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යනවා. එhmenan මේ තත්ත්වයට එක්ක අපි ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතියට පිවිසුනොත් ලංකාවේ වර්තමාන අධිකරණ දූරාවලිය ක්‍රියාවලිය ක්‍රමිකව දක්වලා තිබෙනවා. අධිකරණ එකින් එක වෙන වශයෙන් දක්වලා තිබෙනවා. ඒම වෙන් කරලා තිබෙන්නේ අධිකරණ වල තිබෙන බලය සහ එම අධිකරණ වල විභාග කරන්න පුළුවන් නඩු සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වලා. ඒතකොට මේ දූරාවලිය ඉහළින්ම ඉන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය. ඔබ දන්නවා ලංකාවේ අවසාන සාධිකරණ බලය හිමි ආයතනය තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊට පස්ව අභියාචන අධිකරණය තිබෙනවා. ඊට පස්ව පළාත්බද මහාධිකරණය තිබෙනවා. ඊට පස්ව මහාධිකරණය තිබෙනවා. ඊට පස්ව දිසාධිකරණය තිබෙනවා. ඊට පස්ව මහේස්ත්‍රාත් අධිකරණය තිබෙනවා. එතකොට මේ අධිකරණ වලින් පහළම අධිකරණ බලයක් නැත්නම් ප්‍රාථමික නැත්නම් මුල් අවස්ථාවේ අධිකරණ බලය තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයේ. ඒතර පහළ සිට ඉහළට තමයි මේ අධිකරණ වල ඉහළට ගමන් කිරීමේ නැත්නම් ඒකේ දූරාවලිය ඉහළට බලය විහිදී යෑමේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ අධිකරණ පද්ධතියේ පරිබාහිර වෙච්ච. මේ අධිකරණ පද්ධතියෙන් වෙන්ව අධිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන ආයතනක් තිබෙනවා. ඒ කියන්නේ දූරාවලිය ඇතුලේ නැහැ. නමුත් ඒ ස්ථානවල සිද්ධ වෙන්නේ අධිකරණ මේ කටයුත්තක්. එහෙම එක්තැනක් තමයි මේ කම්කරු විනිශ්චය සභාව කියන එක. කම්කරු විනිශ්චය සභාවේ සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම කර්මාන්තශාලා ව්‍යාපාරවල සිටින ඒ වැඩ කරන කම්කරුවෝ, ඒ කම්කරුවන් සහ ව්‍යාපාර හිමි හාම්පුතු කියලා කිය ව්‍යාපාර හිමිකරුවා. මේ හිමිකරුවා අතර ඇති වෙන ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් පිළිපද තිබෙන ආයතනය. කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් ප්‍රශ්න, ඔවුන්ගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න, ඔවුන්ගේ අරසාද කර්මදා සම්බන්ධයෙන් ප්‍රශ්න, ඔවුන්ගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න, මේවා නිරාකරණය කර ගැනීම සඳහා අධිකරණයට එන්න කලින් මේ කම්කරු විනිශ්චය සභාව හරහා ඒවා නිරාකරණය කර ගැනීමට වෙනම ආයතනයක් පිටවලා තිබෙනවා. කාතිඋසාවි කියලා කියන්නේ එහෙම එකක්. අපි පළවෙනි වීඩියෝෙත් මේ සම්බන්ධයෙන් කතා කරා. මුස්ලිම් ජනතාවගේ තිබෙන විවාහ සහ දික්කසාද නීතිය ක්‍රියාත්මක වෙන ආයතනය තමයි මේ කාතිඋසාවිය. ගෙවල් කුලී මණ්ඩලයත් පිහිටවලා තිබෙන්නේ විශේෂයෙන්ම අපි ගෙවල් කුලියට දෙනවා. ඒ කුලියට දෙන අවස්ථාවලදී යම් ගැටලු ඇති වෙනවා. සමහර අය ගෙවල් වලින් යන්නේ නැහැ. සමහර අය නිසි පරිදි ගෙවල් කුලී දෙන්නේ නැහැ. සමහර අය ගෙවල් වලට අලාභහානි කරලා. ඉතින් මේ වගේ තත්ත්වයන් වලදී ඒව निराකරණය කර ගැනීම සඳහා ඒවට වන්දියක් සාධාරණයක් ලබා ගැනීම සඳහා තමයි මේ ගෙවල් කුලී මණ්ඩලය පත් කරලා තියෙන්නේ. සමත මණ්ඩලයත් එහෙම එකක්. අපි අධිකරණයකට ගිහිලා විසඳ ගන්න ඕන සමහර නඩු, සුළු වැඩි සම්බන්ධිත සමහර නඩු, ආරවුල් සම්බන්ධ තිබෙන නඩු, ඉඩම් නඩු වල මූලික අවස්ථාවේ තිබෙන නඩු, මේවා සමත මණ්ඩලයකට ගිහිලා निराකරණය කර ගන්නට අධිකරණයට එන්නේ නැතුව निराකරණය කර ගන්නට මේ සමත මණ්ඩලය කියන එකකේ පිටවල තිබෙනවා. මේ chart එකෙන් අපිට දක්වලා තිබෙන්නේ මේ අධිකරණ ක්‍රියාත්මක වෙන ආකාරය. අධිකරණ අතර තිබෙන සම්බන්ධය වගේම අධිකරණ වල බලය ක්‍රියාත්මක විහිදී යන ආකාරය. අපි අර කලින් තිබුණු සැකස්මේ එකිනෙකට පහළට අධිකරණ දක්වලා තිබුණාට මහේස්ත්‍රාත් අධිකරණය, දිසා අධිකරණය, මහා අධිකරණය කියලා කියන්නේ වෙනම ක්‍රියාත්මක වන අධිකරණ තුනක්. ඒ වාගේ ස්වභාවය සහ ඒවා වෙන වෙන වශයෙන් නඩු වෙන් කරලා හඳුනාගෙන වෙන වෙන වශයෙන් පවතින අධිකරණ. ඒතකොට ඔබ වැරදි අවබෝධයක් ගන්න එපා. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දිසා අධිකරණයට යනවා, දිසා අධිකරණයට මහා අධිකරණයට යනවා කියලා ඔබ අවබෝධයක් ගන්න එපා. එහෙම එකක් නැහැ. මේ අධිකරණ තුන
තුන් අවස්ථාවක තමයි නැත්නම් ආයතන තුනක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයකදී අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කරනවා. දිසා අධිකරණයකදී සිවිල් නඩු, මහා අධිකරණයේදී බරපතල අපරාධ සම්බන්ධයෙන් කතා කරනවා. මේ අපරාධ නඩු සහ සිවිල් නඩු සහ බරපතල අපරාධ සම්බන්ධයෙන් අපි පළවෙනි වීඩියෝ එකේ කතා කරලා තියෙනවා. තාම සවිස්තරව අපි කතා කරලා තියෙනවා. දැන් මේ chart එකේ මහේස්ත්‍රාත් අධිකරණය සහ දිසා අධිකරණයේ තිබෙන නඩු පළාත් බද මහා අධිකරණයට අපි ඉතාලියක් දාලා තියෙනවා. මේකෙන් පැහැදිලි කරලා තිබෙන්නේ මේ නඩු දෙක මේ ආයතන දෙකෙන් විසින් ලබා දෙන තීන්දුව පිළිබඳව යම් කිසි කෙනෙක් සැහැමකටපත් වෙන්නේ නැත්නම් ඔහුට අසාධාරණයක් සිදු වෙන බව විශ්වාස කරනවා නම් එවැනි අවස්ථාවලදී පළාත් බද මහා අධිකරණයට අපෑලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපෑලක් කියලා කිව්වේ ඉල්ලීමක්. ඉල්ලීමක් කරන්න පුළුවන් තමන්ගේ නඩුව නැවත විභාග කරන්න නැත්නම් ඒ ලබා දුන්න තීන්දුව සම්බන්ධයෙන් නැවත සලකා බලන්න කියලා. එතකොට පළාත් බද මහා අධිකරණයේ යම් කිසි තීන්දුවක් දුන්නාම ඒකෙන් සැහැමකටපත් වෙන්නේ නැත්නම් මේ පුද්ගලයාට පුළුවන් අභියාචන අධිකරණයට ඉල්ලීමක් කරන්න. අභියාචන අධිකරණයේදී සලකලා බලනවා ඒ තීන්දුව හරිද වැරදිද කියලා. එතකොට ඒකින් ලබා දෙන යම් තීන්දුවක් අදාළ පුද්ගලයා ඒ තීන්දුව පිළිබඳව සැහැමකටපත් වෙන්නේ නැත්නම් ඔහුට සාධාරණ ඉෂ්ට වන බව හිතන්නේ නැත්නම් ඔහුට පුළුවන් අභියාචන අධිකරණයේ විසින් ලබා දෙන තීන්දුව සලකලා බලන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණයට දාන්න. તો ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අර පහළ අධිකරණවලදී තිබුණු යම් වැරද්දක් වුණා නම් මේ වරද නිවැරදි කරලා අදාළ තීන්දුව වෙනස්කම් කරන්න ඕන නම් ඒ සම්බන්ධයෙන් අදාළ අධිකරණ වලට උපදෙස් ලබා දෙනවා. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි අවසාන වශයෙන් කෙනෙකුට තමන්ගේ යුක්තිය ඉටු කර ගැනීම සඳහා පිළිපදලා තිබෙන ආයතනය. දැන් මේ විදිහට ආයතන අතර අධිකරණ අතර සම්බන්ධීකරණයක් හදලා තිබෙන්නේ ඇත්තටම නැත්නම් මේ නඩු ඉදිරියට අරන් යන්න පුළුවන් අවස්ථාව හදලා තියෙන්නේ යුක්තිය ඉටු කර ගැනීම සඳහා විවිධ අවස්ථා සලසන අවශ්‍ය නිසා. යම්කිසි අවස්ථාවකදී වැරද්දක් අධිකරණයේ පාර්ශවයෙන් සිද්ධ වුණොත් ඒ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා පුද්ගලයාට නිසි සාධාරණ ඉටු කර ගැනීම සඳහා තමයි මේ විදිහට අධිකරණ වලට තමන්ගේ නඩුව යොමු කරලා සාධාරණ ඉටු කර ගැනීමට අවස්ථාව හදලා තියෙන්නේ. මහාධිකරණයක විභාග වෙන නඩුවක් ඇත්තටම අපීල් කරන්න පළාත් බද මහාධිකරණයකට නෙමෙයි අවස්ථාව දීලා තියෙන්නේ. විශේෂයෙන්ම මහාධිකරණයක ලබා දෙන තීන්දුවක් සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට අපෑලක් ඉදිරිපත් කරන්න ඕන නම් ඒ තීන්දුව පිළිබඳව සැහැමකටපත් වෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවකදී අභියාචන අධිකරණයට තමයි මහාධිකරණයක නඩු යොමු කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක අභියාචන අධිකරණය ලබා දෙන තීන්දුව පිළිබඳව සැහැමකටපත් වෙන්නේ නැත්නම් ඔහුට පුළුවන් එය අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා අරගෙන යන්න. ඔබට පැහැදිලි ඇති මේ අධිකරණ තත්ත්වයේ තුල නඩු කටයුතු සිදු වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. දැන් මේ ඡායාරූපයෙන් දක්වලා තිබෙන අධිකරණ ශාලාවක තිබෙන සැකැස්ම. විශේෂයෙන්ම අධිකරණ ශාලාවක් ඇතුලේ ස්ථානගත කරලා තියෙන යම් යම් නිලධාරීන්ට පුද්ගලයන්ට වෙනුවෙන් වශයෙන් ආසන වෙන් කරලා හදලා තියෙනවා. ඒතර අපිට ඕන විදිහට ගිහිල්ලා අපිට ඕන තැනක අසුන් ගන්න බෑ. මේත් ඔබ දැන ගැනීම හරිම වැදගත්. මේ අංක 1 ලෙස සටහන් කර තිබෙන්නේ ඒ අධිකරණ ශාලාව තුළ තියෙන විනිශ්චයකාරතුමාගේ ආසනය. ඔබට පේනවා උස් ස්ථානයක් සකස් කරලා තියෙනවා එතුමාට. අංක 2 යොදවලා තිබෙන පොඩි මේසයක් සහ පුටුවක් එහි සිටින්නේ මේ නඩු කතා කරන මේ නඩු අනකැසීම් කරන ඒ වගේම මහේස්ත්‍රාත්තුමා විසින් ලබා දෙන තීන්දුව හඬනගා ප්‍රකාශ කරන මුඩ්ලි එහෙම නැත්නම් තෝල්ක මුදලි කියන කෙනා රැඳී සිටින ස්ථානය. අංක 3න් දැක්වෙන්නේ නීතිඥ මහතුරුන් සිටින ස්ථානය. බොහෝ අධිකරණවල රවුම් මේසයක් තමයි මේක දක්නට ලැබෙන්නේ. නමුත් මේ ඡායාරූපයේ ඔබට පේන බංකුව තමයි දාලා තියෙන්නේ. ඒතකොට මේ මුඩ්ලියට ඉදිරියෙන් ඉන්නේ අධිකරණ ශාලාවේ කටයුතු කරන නීතිඥ මහත්වරු. අංක 4න් දක්වලා තිබෙන පොඩි කූඩුව තමයි සාක්ෂිකරුවන්ව කැඳවන කූඩුව. එතකොට යම්කිසි නඩුවකදී සාක්ෂි ලබා ගැනීම සඳහා මේ සාක්ෂිකරුවන් මෙම ස්ථානයට කැඳවනවා. ওই ස්ථානයට සමගාමීව වම් අත පැත්තෙන් තව වගේම කූඩුවක් තිබෙන මේ ඡායාරූපයක පැහැදිලිව පේන්නේ නැහැ. එම කූඩුවට තමයි යම්කිසි නඩුවකට අදාළ වරදකරුව කැඳවන්නේ, විත්තිකරුව කැඳවන්නේ එම කූඩුවට. ඒකත් ඔබ දැනගත යුතුයි. ඒ වගේම අංක 5 ලෙස සටහන් කර තිබෙන්නේ නඩු සඳහා පැමිණෙන පාර්ශවකරුවන් නැත්නම් නඩු වලට පැමිණෙන සාමාන්‍ය මේසු සඳහා අසුන් ගැනීමට වෙන් කරලා තිබෙන ආසන. මේ තමයි සාමාන්‍යයෙන් ලංකාවේ තිබෙන ඕනෑම අධිකරණයක විශේෂයෙන්ම මහේස්ත්‍රාත් මහා අධිකරණ, දිසා අධිකරණ, ඒ වගේම අභියාචන අධිකරණ මේ සියලුම අධිකරණවල අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන සැකැස්ම තමයි මේ ඡායාරූපයෙන් ඔබට දක්වලා තිබෙන්නේ. එතකොට අපි කලින් කතා කරපු අධිකරණ අතරින් ප්‍රාථමික බලයක් හිමි ඒ වගේම මුල්ම අධිකරණ විතර හඳුනා ගන්න මහේස්ත්‍රාත් අධිකරණයක කාර්යභාරය පිළිබඳව සලකලා බලමු. මුල් අවස්ථාවේ අධිකරණ බලයේ පවතිනවා කියන කාරණා අපි කතා කරා. ඒ වගේම තමයි දඩේ රුපියල් 1500ට නොවඩු ඒ වගේම සිර දඬුවම අවුරුදු 2කට නොවැඩි. මෙතන අඩු කියලා තියෙනවා වැඩිදීමකින් වසර 2කට නොවැඩි වෙන්න ඕනේ. එවැනි පරාසික දඬුවම් තමයි නිකුත් කිරීමේ බලය තිබෙන්නේ. එක්විනිසුවරෙක් තමයි අධිකරණේ කටයුතු කරන්නේ.
එම විනිසුරුවරයා විනිසුරුතුමා අධිකරණ සේවා කමිෂන් සභාව මගින් තමයි පත් කිරීම කරන්නේ. එහිදී කතා කරන නඩු සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරොත් මේ මහජන ආරක්ෂාවට අදාළ නඩු, හමුදාව සම්බන්ධයෙන් වැරදි, රජයේ සේවා වැරදි, මැතිවරණ වැරදි, වෙනත් පනත් සම්බන්ධයෙන් වැරදි. මේදී සැලකිලිට ගන්න. මේ වෙනත් පනත් කියලා කිව්වේ විවිධ ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් පනත් සකස් කරලා තිබෙනවා. එම නීති කඩ වුණාම එම නඩු පැවරීමේ හැකියාව තිබෙන මහේස්ත්‍රාත් අධිකරණයට. උදාහරණයක් විදිහට ගත්තොත් පාරිභෝගික ආඥා පනත, වනජීවී ආඥා පනත, රථ වාහන ආඥා පනත, පොලිස් ආඥා පනත, ඒ වගේම සත්ව අහිංසා ආඥා පනත, දැන් මිසුරබදු ආඥා පනත, මේ වගේ විවිධ ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කරන පනත් හදලා තියෙනවා. එම පනත් නීතියානුකූල කඩ වුණ අවස්ථාවකදී අදාළ පුද්ගලයන් මේ අධිකරණයට තමයි යොමු කිරීම කරන්නේ. අභියාචනා කිරීමේ බලය පළාත්බද මහාධිකරණයට තමයි දීලා තියෙන්නේ. මහේස්ත්‍රාත් අධිකරණයකින් ලබා දෙන තීන්දුවක් සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් සෑහීමටපත් වෙන්නේ නැත්නම් එය පළාත්බද මහාධිකරණයට යොමු කිරීමේ හැකියාවක් තිබෙනවා. අධිකරණ කොටස 74ක මේ අධිකරණ ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් පරිපාලන ප්‍රදේශ අපි බෙදලා තියෙන විදිහට නෙමෙයි අධිකරණ පරිපාලන ප්‍රදේශ තිබෙන්නේ. ඒවා වෙනස් වෙනවා. එතකොට අධිකරණ කොටස 74ක මහේස්ත්‍රාත් අධිකරණ පිටුලා තියෙනවා. දිසාධිකරණයේ බලතල සහ කාර්යයන් පිළිබඳ සැලකීමේදී දිසාධිකරණයේ අධිකරණ දිස්ත්‍රික්ක 54ක් තියෙනවා. දැන් අපි කලින් කිව්වා අපි ලංකාවේ තියෙන පරිපාලන විධින් නෙමෙයි අධිකරණ පරිපාලන විධින් වෙනස් වෙනවා. මේක සමහර අවුරුදු වලදී ඔබ විභාගයට අහලා තිබුණා අධිකරණ දිස්ත්‍රික්ක කීයක දිසාධිකරණ තියෙනවද කියලා. ඒ නිසා මේ පිළිබඳවත් ඔබ විශේෂ සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්. දිසාධිකරණවල බලතල සහ කාර්යයන් පිළිබඳ සැලකීමේදී විශේෂයෙන්ම අධිකරණ දිස්ත්‍රික් 54ක මේ දිසාධිකරණ බලය ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔබ බලනවා දැන් ලංකාවේ දිස්ත්‍රික් 54ක් තියෙනවද කියලා. නමුත් මම කලින් ප්‍රකාශ කර අධිකරණ ක්‍රියාවලට අදාළ ඒ බෙදීම් වල වෙනස්කම් තිබෙනවා. එතකොට අධිකරණ දිස්ත්‍රික් 54ක් තිබෙනවා මේ දිසාධිකරණ සම්බන්ධ බලය ක්‍රියාත්මක වෙන. මේවා සමහර අවුරුදුවල විභාගයටත් අහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. සිවිල් නඩු සඳහා අධිකරණ බලය තමයි ක්‍රියාත්මක වෙන විවාහ ඉඩම් වන්දි සමාගම් නඩු ඒ වගේම දරුකුම හදා ගැනීම සහ ගෙවල් කුලී සම්බන්ධයෙන් වෙන නඩු සම්බන්ධයෙන් තමයි දිසාධිකරණයක නඩු ක්‍රියාත්මක වෙන්නේ. එක් විනිසුරුවරයෙක් තමයි ඉන්නේ. විනිසුරුපත් කිරීම ඉවත් කිරීම අධිකරණ සේවා කමිෂන් සභාව කියන ආයතනයෙන් කරනවා. මේ ආයතන සම්බන්ධයෙන් අපි පසුව සවිස්තරව කතා කරමු. අභියාචනා කිරීමේ බලය පළාත්බද මහාධිකරණයට තමයි තිබෙන්නේ. දිසාධිකරණයේ ලබා දෙන තීන්දුවකට යම් කිසි කෙනෙක් විරුද්ධ වෙනවා නම් ඒ තීන්දුව පිළිබඳ සෑහීමටපත් වෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවල පුළුවන් පළාත්බද මහාධිකරණයට තමන්ගේ අභියාචනා ඉදිරිපත් කරන්න. එතකොට මහාධිකරණයේ බලතල සහ කාර්යයන් පිළිබඳ සැලකීමට ලක් කිරීමේදී එක් විනිසුරුවරයෙක් හෝ විනිසුරු දෙදෙනෙක් නඩු වැසීම සිදු කරනවා. සාමාන්‍යයෙන් නම් මහාධිකරණයක එක් විනිසුරුවරයෙක් තමයි කටයුතු කරන්නේ. නමුත් විශේෂ අවස්ථාවලදී විනිසුරු දෙදෙනෙක් කටයුතු කරනවා. මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් කියලා ඔබ විවාහයේ සමහර අවස්ථාවලදී මාධ්‍ය වලින් අහලා ඇති. එතකොට මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් කියන එක යම්කිසි නඩුවේ පාර්ශව කෙනෙකුට පුළුවන් ඉල්ලීමක් කරන්න. එහෙම නැත්නම් නඩුවේ තියෙන සුවිශේෂීභාවය සලකලා එහෙම විනිසුරුන් දෙදෙනෙක් ඉදිරියේ නඩු වැසීම් කරනවා. ඒ වගේම තමයි මහාධිකරණයක විභාග නඩු සැලකීමේදී අර අපි කලින් කතා කරපු විදිහට බරපතල අපරාධ නඩු. ඒ කියන්නේ මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, මහා පරිමාණ හෙරෝයින් මාත්‍රාවේ සම්බන්ධයෙන් නඩු, ඒ වගේම සොරකම් සම්බන්ධයෙන් නඩු, ඒ වගේම මුල් අවස්ථාව මහේස්ත්‍රාත් අධිකරණයකින් නඩුව කතා කරලා මූලික සාක්ෂි ටික අරගෙන එම නඩු දෙනවා මහාධිකරණයට බරපතල අපරාධ සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කරගෙන අරගෙන යන්නේ. ඒ නඩු වලට අමතරව විශේෂම ලංකාවේ මොහොදු තීරයේ, ලංකාවේ ගුවන් අන්තර්ජාතික ගුවන් ගමන් ගුවන් සීමාවන් සම්බන්ධ නඩු වගේම ශ්‍රී ලංකාවේ පිටරට වලදී කරන වැරදි සම්බන්ධයෙන් යම් නඩු පැවරීමක් සිදු වුණොත් එම නඩු විභාගය කිරීමේ බලය තිබෙන්නේ මහාධිකරණයට බව ඔබ දැනගත යුතුයි. ඒ වගේම තමයි අධිකරණයකින් යම් කිසි කෙනෙකුට දෙන්න පුළුවන් ඉහළම දඬුවම තමයි ඔහුව මරණයටපත් කිරීම නැත්නම් මරණ දඬුවම කියන එක. මේ මරණ දඬුවම ලබා දීමේ බලය තිබෙන්නේ මහාධිකරණයට. ඒතර ඔබට පැහැදිලි වෙනවා මහාධිකරණය නීති සම්බන්ධයෙන් කතරම් උත්තරීතර භාවයක් උසුලන ආයතනයක්ද කියන කාරණේ. විනිසුරු වරුන් පත් කිරීම ගැන සැලකීමේදී විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කරනවා අධිකරණ සේවා කමිෂන් සභාවේ නිර්දේශය මත. මේ පත් කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න සමහර අධිකරණ වලට අධිකරණ සේවා කමිෂන් සභාව පත් කරනවා. සමහර අධිකරණ වලට විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කරනවා. ඒ වගේම අග්‍රවිශේෂකාරයට පත් කරනවා. ඒ නිසා ඒවා පිළිබඳව වෙන වෙන වශයෙන් හඳුනාගෙන තිබීම සහ දැනගෙන තිබීම ඉතාම වැදගත්.
අධිකරණ සේවා කමිෂන් සභාවේ තීරණ විමර්ශනය කරයි. අධිකරණ සේවා කමිෂන් සභාව කියලා කියන්නේ විශේෂම අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පරිපාලනමය කටයුතු සිද්ධ වෙන විශේෂ ආයතනය. ඒ ආයතනය විසින් ගන්නා තීරණ විමර්ශනය කිරීමේ බලය මහාධිකරණයට තිබෙනවා. අභියාචනා කිරීමේ බලය අභියාචන අධිකරණයට තමයි තිබෙන්නේ. විශේෂම මහාධිකරණයක ලබා දෙන තීන්දුවක් සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට විභාගයේ ඒ නඩු විභාග සම්බන්ධයෙන් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් ඔහුට පුළුවන් අභියාචන අධිකරණයට තමන්ගේ එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා සාධාරණ කිෂ්ඨ සිදු කර ගැනීමට මේකට පළාත්පත මහාධිකරණයේ බලතල සහ කාර්යයන් පිළිබඳව සලකා බලමු. විනිසුරුවරුන් අග විනිසුරුතුමා විසින් තමයි පත් කරන්නේ පළාත්පත මහාධිකරණයේ කියන විනිසුරුතුමාව. මහේස්ත්‍රාත් සහ දිසාධිකරණවල අභියාචන නඩු විමසීම් කරන අපි කියවර 15 උසාවි තමයි මහේස්ත්‍රාත් අධිකරණ දිසාධිකරණවල දින තීන්දුව සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් සෑහීමකටපත් නොවන අවස්ථාවලදී එය පළාත්පත මහාධිකරණයට පුළුවන් අභියාචනයක් විදිහට ඉදිරිපත් කරා. කම්කරු විශේෂ සභාවේ තීරණ පිළිබඳව අභියාචන විසඳීමේ බලය. කම්කරු විශේෂ සභාව ගැන කලින් කතා කරා. එහිදීම තීරණ පිළිබඳව යම් කිසි කෙනෙක් අසතුටු නම් එවැනි අවස්ථාවක පුළුවන් අභියාචන අධිකරණයට එම නඩු අපැලක් විදිහට ඉදිරිපත් කරා. පළාත් සභාව තුළ රිට් ආඥා නිකුත් කිරීමේ බලය. විශේෂම රිට් ආඥාව කියලා කියන්නේ යම් කිසි නිලධාරියෙක් තමන්ගේ බලතල තමන්ගේ තනතුරේ තිබෙන බලතල සීමාව ඉක්මවම කටයුතු කරමින් ඒ බලතල අභිබව කටයුතු කරන අවස්ථාවලදී එම කටයුතු නැවැත්වීම සඳහා අධිකරණයෙන් පුළුවන් අපේ නියෝගයක් ගන්න. අපි දන්නවා සමහර අවස්ථාවලදී නිලධාරීන් පුරවැසියන් අපහසුතාවයට පත් වන ආකාරයෙන් තමන්ගේ බලය අයිතු ලෙස යොදවලා ඒ බලය ඉක්මවම කටයුතු කරනවා. එවැනි අවස්ථාවලදී එය නැවැත්වීමට අපිට පුළුවන් මේ පළාත්පත මහාධිකරණයකින් රිට් ආඥාවක් ගන්න. එතකොට මේකෙදී වැදගත්ම කාරණේ තමයි පළාත් සභාව තුළ රිට් ආඥාව නිකුත් කිරීමේ බලය තමයි පළාත්පත මහාධිකරණයට තියෙන්නේ. මේක පටල ගන්න එපා. මේ බලය තිබෙන්නේ පළාත් සභාව තුළ රිට් ආඥා නිකුත් කිරීම සඳහා. එහෙම නිකුත් කරන රිට් ආඥාව වලට තමයි මේ හබයස් කෝපස් රිට් ආඥාව කියන එක. මේකෙදි මොකක්ද කියන්නේ? මේ හබයස් කෝපස් රිට් ආඥාව කියලා කියන්නේ යම් කිසි කෙනෙක් නීති විරෝධීව රඳවගෙන ඉන්නවා නම් එවැනි කෙනෙක්ව අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අපිට පුළුවන් රිට් ආඥාවක් ලබා ගන්න. උදාහරණයක් විදිහට හමුදාව විසින් වෙන්න පුළුවන්, වෙනත් රජයේ ආරක්ෂක අංශයෙන් වෙන්න පුළුවන්. කිසියම් කෙනෙක් නීතියානුකූල පදනමකින් තොරව රඳවගෙන ඉන්නවා නම් එවැනි අයව නීතිය හැමෝට ගේන්න කියලා මේ රිට් ආඥාවෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් බව තමයි මේ සඳහන් වෙන්නේ. අභියාචන අධිකරණ බලතල සහ කාර්යයන් පිළිබඳ සැලකීමේදී ප්‍රධානීය වෙන්නේ අභියාචන අධිකරණයේ සභාපතිවරයා තමයි. උපරිම විනිසුරුවරුන් 11ක් ඉන්නවා, මේ 6යි. ඒතර උපරිම විනිසුරුවරුන් 11 දෙනා අතරින් සභාපතිවරයෙක් ඉන්නවා. ඔහු තමයි මේ අධිකරණයේ ප්‍රධානියා වෙන්නේ කියන එකයි මෙහිදී අදහස් වෙන්නේ. දැන් අභියාචන අධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ බලය වෙනස් වෙනවා. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. විවස්ථා සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් තමයි සිද්ධ කරන්නේ. විවස්ථා සභාව කියලා මෙහිදී කියවි පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච ආයතන ඇති වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විපක්ෂීය මන්ත්‍රීවරු, ඒ වගේම තමයි විශ්‍රාමික විනිසුරුවරු එකතු කරලා ආයතනයක් හදලා තියෙනවා. ඒ ආයතනය හරහා තමයි මේ පත් කිරීම සිද්ධ කරන්නේ. නිර්දේශ කරගන්නේ විශේෂයෙන්ම ඔවුන්ගේ අනුමැතිය යටත්ව තමයි ජනාධිපතිවරයා අදාළ විනිසුරුවරුන් පත් කිරීම කරන්නේ. වෙනත් අධිකරණ වලින් ලබා දෙන තීන්දුව වල අභියාචන විභාග කිරීම බලය. අපි කලින් කතා කරා මේක පහළ අධිකරණ වලින් ලබා දෙන අධිකරණ තීන්දුව වල යම් කිසි කෙනෙක් එය අභියෝගයට ලක් කරලා මේ තීන්දුව වෙනස් කිරීමට හෝ සාධාරණ ඉල්ලන නැවත වරක් ඉල්ලීමක් කරනවා නම් එම නඩු අභියාචන අධිකරණයේදී මූලික වශයෙන් ප්‍රධාන වශයෙන් විභාග වෙනවා කියන කාරණේ මෙහිදී සැලකිලිට ගත යුතුයි. habeas corpus, certiorari, mandamus, quo warranto කියන රිට් ආඥා නිකුත් කිරීමේ බලය තියෙනවා. අපි මේ ඉහිදී කතා කරන්නේ habeas corpus කියන රිට් ආඥාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතෙන්දී පැහැදිලි කර ගන්න මේ certiorari කියන එකයි mandamus කියන එකයි quo warranto කියන එකයි. certiorari කියලා මෙතෙන්දී හඳුන්වන්නේ යම්කිසි නිලධාරියෙකුගේ අවිනීති ක්‍රියාවක්. ඔහු නීතියට අනුව කටයුතු කරන්නේ නැත්නම් එවැනි ක්‍රියාවක් නැවැත්වීම සඳහා අපිට පුළුවන් අභියාචන අධිකරණයට ගිහිල්ලා ඉල්ලීමක් කරන්න. ඒ ඉල්ලීම කරන ක්‍රමය තමයි මේ certiorari කියන රිට් ආඥාව ඉල්ලීම. ඒතර මැන්ඩාස්මුස් කියලා මෙහිදී හඳුන්වන්නේ යම්කිසි නිලධාරියෙක් නෛතිකව ඉෂ්ට කරන්න බැඳලා ඉන්න ඔහුගේ රාජකාරිය. ඔහු විසින් නොසලකා හරිනවා නම් ඔහු සිද්ධ කරන්නේ නැත්නම් එවැනි අවස්ථාවලදී පුළුවන් අභියාචන අධිකරණයට ගිහිල්ලා යම්කිසි කෙනෙකුට මේ නිලධාරියාගේ ඒ නීතිමය කටයුත්ත කිරීම සඳහා බල කරන්න. උදාහරණයක් විදිහට යම් නිලධාරියෙකුට තිබෙනවා නම් යම් දීපලක් රජයට පවර ගන්න ඔහු ඒ කටයුතු නොකර ඉන්නවා නම් ඒ නොකිරීම සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට පුළුවන් අධිකරණයට ගිහිල්ලා මේ රිට් ආඥාවෙන් ඉල්ලීමක් කරලා ඒ කටයුතු කරන්න.
එතකොට කෝ වොරොන්ටෝ කියන එකෙන් පැහැදිලි කරන්නේ නිලධාරියෙකුට යම් අවස්ථාවක තනතුරක් දුන්නට පස්සේ එම තනතුර දැරීම සඳහා ඔහුට සුදුසුකම් තියෙනවාද? සමහර අවස්ථාවලදී සුදුසුකම් නැති අය යම් රජයේ තනතුරකට පත් කරනවා. එතකොට ඒ පත් කරන කෙනාට සුදුසුකම් තියෙනවද නැද්ද කියන එක හොයලා බලලා ඒ කෙනාගේ තනතුරින් පහ කිරීමට, ඒ තනතුර සම්බන්ධයෙන් අභියෝගයක් ඇති කිරීමට තමයි මේ කෝ වොරොන්ටෝ කියන රිට් ආඥාව නිකුත් කිරීමේ බලය තියෙන්නේ. එතකොට මේ රිට් ආඥාව ලබා ගන්න නම් අපි අභියාචන අධිකරණයට යන්න ඕනේ. ඊළඟට මේ තහන නියෝග කියන එකත් එහෙමයි. යම්කිසි නීතියානුකූල නොවන කටයුත්තක් සිද්ධ වෙනවා නම් ඒ නීතියානුකූල නොවන කටයුතු නැවැත්වීමේ නියෝගයක්, බල රහිත කිරීමේ නියෝගයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ අභියාචන අධිකරණයට කියන එකයි මෙහිදී පැහැදිලි කරන්නේ. මැතිවට පෙස්සම් විභාග කිරීමේ බලයත් අභියාචන අධිකරණයේ තිබෙන මැතිවරණ පැවැත්වීම සම්බන්ධ මැතිවරණ වල තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පුළුවන් අභියාචන අධිකරණයට පෙස්සමක් ගොනු කරන්න. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි අපිට අධිකරණ බලය ක්‍රියාත්මක කරන අවසාන ආයතනය වෙන්නේ. උපරිම අධිකරණ බලය තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ කාර්යමය සැලකීමේදී බලත සහ කාර්යයන් සැලකීමේදී ප්‍රධානීය වෙන්නේ අග්‍ර විශ්වකාරතුමා. ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරයා විසින් පත් කරන අග්‍ර විශ්වකාරතුමා මෙහිදී කතා කරන නැත්නම් මෙහිදී බොහෝ විට භාවිතා කරන නඩු පිළිබඳව සැලකීමේදී මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩු යම් කිසි කෙනෙක්ගේ මූලික අයිතිවාසිකම් කඩවන අවස්ථාවකදී සදා සාධාරණයක් ලබා ගැනීමට අප යා යුතු වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය කිරීමේ බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තීන් පිළිබඳව යම් අවස්ථාවලදී මතවාදයන් එනවා. විවිධ මත ඉදිරිපත් වෙනවා. මේ වගන්තීන් කියවෙන්නේ මේක, මේ වගන්තීන් කියවෙන්නේ මේක ඕක නෙමෙයි මේක කියලා විවිධ අය අතරේ මේ පිළිබඳ සංවාද හැදෙනකොට ඒ පිළිබඳව නිවැරදි අර්ථ නිරූපණයක් කිරීමේ අවසාන බලය තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ජනාධිපතිවරයා පත් කර ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, කෙනෙක් මිය ගියාට පස්සේ මේ ඒ තනතුර අයිති වෙන විදිය වෙන්න පුළුවන්. යම්කිසි ගැටලුවක් ආවොත් ඒ ගැටලු निराකරණය කරලා ව්‍යවස්ථානුපිතව තියෙන මෙන්න මෙහෙම කියලා ප්‍රකාශ කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. ජනමත විචාරණ පෙත්සම් සම්බන්ධයෙන් උත් එහෙමයි. දේශපාලනික වශයෙන් පවත්වන මැතිවරණ ක්‍රමවලදී ජනමත විචාරණ පවත්වනවා. ඒ වගේ අක්‍රමිකතා සිද්ධ වන අවස්ථාවලදී පෙත්සම් ආවොතිම පෙත්සම් විභාග කිරීමේ බලයත් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරණ පෙත්සම් විභාග කිරීමේ බලයත් තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළව අක්‍රමිකතා සහ වැරදි සිද්ධ වුණොත් ඒ වැරදි සම්බන්ධ කරන පෙත්සම් විභාග කිරීමේ බලය නැත්නම් මේ පෙත්සම් යොමු කළ යුතු වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම අවසාන අභියාචන බලයක් තිබෙන අභියාචන අධිකරණයට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂයෙන්ම ලංකාවේ පහළ අධිකරණවල විභාග කරන නඩුවල තිබුණු අභියාචනාවන් අවසාන වශයෙන් ඉදිරිපත් කරලා තීන්දුවක් දීමේ අවසාන තීන්දුව දීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා. උපදේශාත්මක බලය කියලා මෙහිදී පැහැදිලි කරන්නේ විශේෂයෙන්ම මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, යම් යම් නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, යම් ගැටලුවක් මතුවන අවස්ථාවකදී ඒ ගැටලු निराකරණය කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු වහන අවස්ථාවන් තිබෙනවා. නිවෘත්ති කාලවලදී මැතිවරණ පවත්වන්න පුළුවන්ද? ඉස්සෙල්ලා පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණයේද එහෙම නැත්නම් ජනාධිපතිවරණයේද? මේ වගේ ගැටලු සහගත දැන් මතුවෙන අවස්ථාවන්හිදී නියමිත පරිදි ව්‍යවස්ථානුකූලව මේ කටයුත්ත කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව උපදේශාත්මක බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ සතු තිබෙනවා. එතකොට මේ ගැටලු ඇති වෙන තැන්වලදී පාර්ශව අතර මතවාද ඇති වෙන තැන්වලදී ඒ निराකරණය කර ගැනීම සඳහා බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිපැදීම අපිට දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමේ අවස්ථාවන්හිදී අපිට නීතිමය පියවර ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. පාර්ලිමේන්තු වරප්‍රසාද කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීම නිසා මොහුට හිමි වෙන වරප්‍රසාදයන් තිබෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී ඕනම කරුණක් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ඒවා පාර්ලිමේන්තුවෙන් එළියට ආවට පස්සේ අත්අඩංගුවට ගන්න ඒවා කරන්න බෑ. එතකොට බොහෝ අය මේ පාර්ලිමේන්තුව ඇතුලේ විවිධ අය සම්බන්ධයෙන් විවිධ දේවල් කතා කරන්නේ ඒකයි. එතකොට පාර්ලිමේන්තුවේ එවැනි දේවල් කතා කරන්න ඒ වගේම තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගන්නකොට විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. එහෙම අත්අඩංගුවට ගන්නකොට ඔහුගේ කතා කිරීමේ හැකියාවට ඔහුට පාර්ලිමේන්තුව ලැබෙන යම් යම් වරප්‍රසාදයන් කඩ වෙනකොට ඒවා සම්බන්ධයෙන් නීත්‍යානුකූලව යම් ක්‍රියාමාර්ග ගත යුතු අවස්ථාවලදී එහි බලය පැවරලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව අප දැනගත යුතුයි. රීති සැකසීමේ අධිකරණ බලයත් තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ පද්ධතිය තුළ යම් යම් ආයතන ක්‍රියාත්මක වීම නිර්ණායක සකස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා සිද්ධ වෙන බව තමයි මේ සඳහන් වෙන්නේ.
ඒ වගේම තමයි නීති ක්‍රියාවට නම් වන ප්‍රධානී. මේදී අපි වැදගත් කොට සැලකිය යුතු වන්නේ විශේෂයෙන්ම ලංකාවේ නීතිය අධිකරණය තුල ක්‍රියාත්මක වුණාට එම නීතිය සකස් වෙන්නේ තවත් නීතිමය කටයුතු කරන කීප දෙනෙක්ගේ එකතුවකින්. එතකොට මේ නීති තත්වයේ තුල ඉහළින්ම කටයුතු කරන ප්‍රධානීන් කවුද කියන එක ඒ දුරවලිය අප හඳුනාගත යුතුයි. අධිකරණ පද්ධතිය නැත්නම් නීති පද්ධතිය තුල ඉහළින්ම ඉන්න අධිකරණ අමාත්‍යතුමා. ඊට පස්සේ ඉන්න අග්‍රවිනිශ්චයකාරතුමා. ඊට පස්සෙව නීතිපතිතුමා ඉන්නවා. විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේ තිදෙනාගේ බලය සහ හිටි තනතුරු වල ස්වභාවය අනුව ඉහළින්ම ඉන්න අධිකරණ අමාත්‍යතුමා. ඊට පස්සේ අග්‍රවිනිශ්චයකාරතුමා. ඊට පස්සේ නීතිපතිතුමා. අධිකරණ අමාත්‍යතුමා අධිකරණ පද්ධති සහ නීතිය සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කළ යුතු කෙනෙක්. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යවරයා පත් කරන ජනාධිපතිවරයා ඉවත් කරන ජනාධිපතිවරයා විසින්. ඒ වගේම තමයි අධිකරණ අමාත්‍යවරයාට නීතිමය කටයුතු වලදී වැදගත්ම වැඩ කොටසක් පැවරෙනවා කියලා කියන්නේ නීතිය සකස් කිරීම සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුවෙන් අපි දන්නවා. අධිකරණය තුළ නීති ක්‍රියාත්මක වුණාට පාර්ලිමේන්තුව තුළ තමයි නීති සම්පාදනය වෙන්නේ. ඒතකොට නීති සම්පාදනය කිරීම, ඒ වගේම නීතියට අලුත් අර්ථකථන එකතු කිරීම, නීති සංශෝධනය කිරීම, පැරණි නීති ඉවත් කිරීම මේ සියල්ල අධිකරණ අමාත්‍යවරයා හරහා සිද්ධ වෙ යුතුයි. ඒතකොට අධිකරණ අමාත්‍යවරයා තමයි මේ නීති යාවත් කාලීන කළ යුත්තේ. නීති වෙනස්කම් සිද්ධ කළ යුත්තේ. ඒ වගේම නීති පද්ධතිය තුළ ගොඩනැගෙන ඇතිවන ගැටලු වලදී, අර්බුද වලදී ඒව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්නත් අධිකරණ අමාත්‍යවරයා බැඳලා ඉන්නවා. එතකොට ඊළඟට අපිට හම් වෙන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා. එතකොට අග්‍රවිනිශ්චයකාරතුමා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වෙන්නේ. ඒ වගේම තමයි අධිකරණ සේවක කමිෂන් සභාවේ ප්‍රධානියා බවට එතුමාපත් වෙනවා. ඒ වගේම මිනිසුරුන් පත් කිරීමේ කාර්යය, නීතිඥවරු පත් කිරීමේ කාර්යය සිදු කරන්නේ අග්‍රවිනිශ්චයකාරතුමා විසින් තමයි. ඊට පස්සේ නීතිපතිතුමා ඉන්නවා. නීතිපතිතුමා පිළිබඳ සැලකීමේ ඔහු තමයි ප්‍රධාන නීති නිලධාරියා වෙන්නේ. දැන් ඔබ බොහෝ විට දැකලා තියෙනවා නීතිපතිගේ උපදෙස් සඳහා මේක යවුවා කියලා. ලංකාවේ සිද්ධ වෙන බරපතල අපරාධ නඩුවලදී ඒවා සමස්ත සමාජයටම සිද්ධ වෙන වැරදි විදිහට සලකන හින්දා නීතිපතිවරයාගේ මූලිකත්වයෙන් තමයි නඩු පැවරෙන්නේ. රජයේ තිබෙන ප්‍රධාන නීති නිලධාරියා තමයි නීතිපතිවරයා. මේක බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න වල අහලා තිබුණා. ඔබ හොඳින් මතකේ තබා ගන්න. රජයේ වෙනුවෙන් පිණී සිටින්නේ නීති නිලධාරියා තමයි නීතිපතිතුමා. ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරනවා. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානය වෙන්නේ එතුමා. ඒ වගේම තමයි මහාධිකරණ නඩුවලදී සමාව දීමේ බලය තෝර තිබෙනවා. දැන් සමහර චෝදනා වලට මහේස්ත්‍රාත් අධිකරණයකින් එම නඩු මූලික විභාගයක් ඇති කරලා එන මූලික නඩු විභාගයේ විස්තර නීතිපතිතුමාට යවනවා. එහි බරපතල චෝදනා සඳහා මහාධිකරණේ නඩු පවරන්න කියලා. එවැනි අවස්ථාවලදී එම සාක්ෂි හොඳින් සලකලා එම නඩුවේ කරුණු හොඳින් සලකලා සාක්ෂි නැති අයව එම නඩුවෙන් ඉවත් කිරීමේ බලය, සමාව දීමේ බලයත් නීතිපතිතුමාට තිබෙන බව තමයි මෙහිදී පැහැදිලි කරන්නේ. ඒ වගේ තමයි එතුමා නීතිපතිතුමාගේ කාර්යාලය, නීතිපතිතුමාගේ කටයුතු සඳහා පහසු කිරීමේ සඳහා නීතිපතිතුමාගේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අපි සරල වශයෙන් මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තොත් නීතිපතිතුමා ඉන්නවා. ඊට පස්සේ සොලිසිටර් ජෙනරල් කෙනෙක් ඉන්නවා. අතිරේක සොලිසිටර් ජෙනරල් කෙනෙක් ඉන්නවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් කෙනෙක් ඉන්නවා. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරු ඉන්නවා. ඒ වගේම රජයේ අධිනීතිඥවරු ඉන්නවා. ඒතර මේ කාර්ය මණ්ඩලයත් එක්ක තමයි එතුමා නීතිපති විදිහට ලංකාවේ අධිකරණ කටයුතු වලදී සිද්ධ වෙන යම් කටයුතු වලදී එතුමාගේ දායකත්වය ලබා දෙන්නේ. දැන් ඊගාවට අපි අවධානය යොමු කරන්න ඕන ආරෝල විසඳීම සඳහා තිබෙන වෙනත් ක්‍රම මොනවද කියන එක පිළිබඳව. මෙහිදී මම විශේෂයෙන් සැලකිලි ලක් කරන්නේ අපි යම් ගැටලුවක් විසඳා ගැනීම සඳහා භාවිත කරන එකම සහ අවසාන ක්‍රමය විදිහට අධිකරණ ක්‍රියාවලිය පාවිච්චි කරන්න හොඳ නැහැ හැම වෙලාවෙදිම. අපි පිළිගන්නවා අපි යම් ගැටලුවකදී අධිකරණයට යා යුතුයි. නමුත් අපි හැම වෙලාවෙදීම මේ හොඳම ක්‍රමයේ විදිහට සැලකීම සාධාරණ නැහැ කියන එකත් ඔබ දුවේ පොතේ මතක තබා ගන්න ඕන. ඒකට හේතුව තමයි අධිකරණයට යම් කිසි කෙනෙක් ගියාට පස්සේ අධිකරණයක එක්කෙනෙක් දිනනවා එක්කෙනෙක් පරදිනවා. ඒක තමයි අධිකරණයේ ස්වභාවය. යුක්ති ඉෂ්ට වෙනවා එක්කෙනෙකුට ඊට පස්සේ වැරදිකාර කෙනා එකෙන් පරාජය වෙනවා. ඒකට ඔබ දන්න දේ තමයි මේ වගේ අවස්ථාවලදී කෙනෙක් දිනනවා කෙනෙක් පරදිනවා. ගොඩක් නඩුවලදී ඔබ පාර්ශව කරුවන් විදිහට එන්නේ සමහර විට ඔබේ ඥාතීන්, සමහර විට අසල්වාසීන්, සමහර දන්න කියන අය. ඒතකොට මේ අය සදාකාලිකවම වෛරකාරී බවට පත් වෙනවා, තරහකාරී බවට පත් වෙනවා. අධිකරණයකින් දෙන්නම දිනන්නේ නැහැ කිසිම දවසක. දෙන්න එක්කෙනයි තමයි දිනන්නේ. ඒතකොට එක්කෙනෙක් සදාකාලිකව තරහකාරී බවට පත් වෙනවා එකක්.
අනිත් පැත්තෙන් තමයි අධිකරණ ක්‍රියාවලිය ඇතුලේ විශාල නඩු ප්‍රමාදයක් තියෙනවා. කාලය විශාල වශයෙන් ගෙවිලා යනවා. විශේෂයෙන්ම අවුරුදු එකමාරක් දෙකක් විතර සාමාන්‍ය නඩුවකට යනවා. උදාහරණයක් විදිහට අපි ගමු පාපැදියක් හොරකම් කරපු නඩුවක් ආවොත් ඒ වගේ නඩුවක් සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක් විතර වගේ යනවා. ඒතර මේ කාලය ඇතුළත විශාල මුදලකුත් වියදම් වෙනවා. පාපැදියක් රුපියල් 15000ක් විතර වෙයි. හැබැයි අවුරුදු එකමාරක් විතර නඩු ගාස්තු වලට ඒ වගේම ලේඛන වලට ඊට වඩා විශාල මුදලක් වියදම් වෙනවා. ඒතර කාලය අතින් බැලුවත් වියදම අතින් බැලුවත් එහි යම් තමන්ට අවාසි සහගත තත්ත්වයකුත් තිබෙනවා. ඒ නිසා අපි සෑම අවස්ථාවකදීම අධිකරණයම භාවිතා කිරීම වැදගත් විදිහට හැම විටම සලකන්නේ නැහැ. අපි අධිකරණ ක්‍රියාවලියකට යා යුතු තැන් තිබෙනවා. නමුත් ඊට මෙහායිදී මේවා විසඳ ගන්න පුළුවන් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒක නිසා ලංකාවේ එවැනි ආයතන එවැනි ක්‍රම පිළිබඳව සහ එවැනි විධික්‍රමයන් පිළිබඳවත් ඔබ දැනුවත් වෙන්න ඕන. නීතිය තමයි එකම පිහිට නීතිය තමයි එකම සරණ කියන තැන ඉඳගෙන අපි මේ කටයුතු කරන්න ගියොත් බොහෝ විට අපිට තරහකාරයන් සහ හතුරන් වැටි වෙනවා. මොකද හැමෝම කැමති දිනන්න. හැබැයි අපි හැමෝටම සාධාරණ තැනකට එන්න පුළුවන් නම් අපි වඩා වැදගත් වෙන්න ඕන එවැනි කාරණයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම. දැන් මෙවැනි විශේෂ කරුණු ඉගෙන ගැනීම ඇතුලේ ඔබ ඒවා පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත්. දැන් ආරෝල විසඳීම සඳහා තිබෙන එකම තමයි බේරුම්කරණය කියන එක. මේ බේරුම්කරණය කියන කාරණේදී විශේෂයෙන් සිද්ධ වෙන්නේ අර අපි කලින් කතා කරපු මේ කර්මාන්ත එහෙම නැත්නම් ව්‍යාපාර ආයතන වල සිටින ව්‍යාපාර හිමිකරුවන් සහ කම්කරුවන් ඇතුලේ සිද්ධ වෙන යම් අර්බුදයන් තිබෙනවා. ඒ වගේම අසාධාරණකම් වෙනවා. ඒ අසාධාරණකම් වැළැක්වීම සඳහා අපි කිව්වා කම්කරු විශ්වභාව පිළිලා තියෙන බවත්. ඒතකොට ඒක මේ බේරුම් කරන ආයතනයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපිට අධිකරණයේදී මේ කටයුතු විසඳ ගන්න පුළුවන්. නමුත් ඊට පරිබාහිරව අපිට මේක විසඳ ගන්න පුළුවන් නම් එතකොට දෙදෙනාටම සෑහීමකටපත් වෙන්න පුළුවන්. දෙදෙනාම එකඟ වෙන අදහසකට එන්න පුළුවන් නම් ඔහුගේ රැකියාව සුරක්ෂිත වෙන්න පුළුවන්, ව්‍යාපාරය සුරක්ෂිත වෙන්නත් පුළුවන්. එතකොට මේ දෙදෙනාම පිළිගන්න පුළුවන් සාධාරණ තැනකට යම් ගැටලු නිරාකරණය කිරීම තමයි මේ ආරෝල විසඳීමේ වෙනත් ක්‍රම වලින් බලාපොරොත්තු වෙන්නේ. මේ බේරුම් කරන්නේදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්විච්චා බේරුම් කරන්නේ කියන එක, අනිත් තමයි අනිවාර්ය බේරුම් කරන්නේ කියන එක. ස්විච්චා බේරුම් කරන්නේදී කරන්නේ කම්කරු කොමසාරිස්වරයා විසින් නම් කරන ලද පුද්ගලයෙක් නීති පිළිබඳව මේ බේරුම් කරන්නේ පිළිබඳව හොඳ අවබෝධයක් වෘත්ති දැනුමක් ඇති කෙනෙක් හරහා මේ පාර්ශ්ව දෙකකට එකතු කරලා මේ ගැටලුවට සාධාරණ විසඳුමක් දෙන්න උත්සාහ කරනවා. අනිවාර්ය බේරුම් කරන්නේදී සිද්ධ වෙන්නේ විශේෂවර අමාත්‍යවරයා කම්කරු අමාත්‍යවරයා විසින් වෙනත් පාර්ශ්වයක කෙනෙක් මේකට සම්බන්ධ කරලා මැදිහත් කරුවෙක් විදිහට සම්බන්ධ කරලා ඔහුට මේ දෙපාර්ශ්වය ගෙන්නලා මේ ගැටලුව විසඳන්න අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙනවා. එතකොට මේ හාම් පුතාට එහෙම නැත්නම් වෘත්තීය ව්‍යාපාරික හිමිකරුවාට සහ කම්කරුවාට දෙදෙනාටම එකඟ වෙන්න පුළුවන් විසඳුමකට මේ ගැටලුව ගේන්න උත්සාහ කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි මෙවැනි කටයුතු වලදී දෙදෙනාම ඒ තීන්දුව ප්‍රකාශ කරනවා නම් එක් අයෙකු ඒ තීන්දුව ප්‍රකාශ කරනවා නම් එය අනිවාර්යයෙන්ම ඔහු මත පැටවීමේ හැකියාවක් නැහැ. ඒක Tamanට මේ තීන්දුව බාර ගන්නත් පුළුවන්, බාර ගන්න නැතුව ඉන්නත් පුළුවන්. Tamanට සාධාරණ කිෂ්ඨ නොවුනා නම් මේ ක්‍රියාවලියෙන් පස්සේ අධිකරණයට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුර පිළිබඳව අපි අවධානය යොමු කරොත් එදනම් 78 ව්‍යවස්ථාවෙන් තමයි මේ තනතුර ඇති කරන්නේ. මේකදී බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ලංකාවේ මූලික අයිතිවාසිකම් සහ පරිපාලන හේතුන් මත සිද්ධ වෙන ගැටලු. වෘත්තීය වශයෙන් යන රාජ්‍ය සේවකයන්ගෙන් වෙන පාර්ශවයන්ට සිද්ධ වෙන ගැටලු ඍජුවම ලියන්න පුළුවන් ඔම්බුඩ්ස්මන් වරයාට. උන් ලිව්වට පස්සේ අදාළ ගැටලුව සම්බන්ධයෙන් ඔම්බුඩ්ස්මන් වරයා විසින් අදාළ ආයතන දැනුවත් කරලා සාධාරණ ඉෂ්ට සිද්ධ කරලා දෙන්න ඔහු කටයුතු කරනවා. විශේෂයෙන්ම මේක පත් කරන ජනාධිපතිවරයා විසින් ඔහුගේ ශරීර සෞඛ්‍ය හොඳින් පවතින තාක්කල් මෙම තනතුර දැරීමේ හැකියාවත් ඔහුට තිබෙන බව අපි සඳහන් කර යුතුයි. ඊළඟට තියෙන උපදේශනය කියන කොටස විශේෂයෙන්ම මේකත් ලංකාවේ දැන් වැඩි වශයෙන් භාවිතා වෙන එකක්. ගැටලු වලදී අපි උත්තර හොයන්නේ අපිට තියෙන දැනුමින්. සමහර විට අපිට අපේ සීමාව පටු වෙන්න පුළුවන් යම් ගැටලුවකට අපිට උත්තර පේන. ඒ නිසා ඕනෑම ගැටලුවකට අපි දෙන උත්තරය අපි ඒකට ප්‍රචණ්ඩ උත්තරයක් දෙනවද? අපි ඒකට නීති හමුවට යනවද? ඒ සියල්ල තීරණය වෙන්නේ අපි හිතින් ඉස්සෙල්ලා හිතලා ගන්න තීරණය මත. ඒ නිසා යම්කිසි කෙනෙකුගේ සිතීමේ පරාසය වැඩි වෙනවා නම්, ගැටලු විසඳ ගැනීමේ පරාසය වැඩි වෙනවා නම් ගොඩාක් වෙලාවට මේ ආරවුල් ඇති වෙන ඒවා සහ ගැටුම් ඇති වෙන ඒවා අඩු වෙනවා. ඒ නිසා යම්කිසි ගැටලුවක් විසඳ ගැනීමේ නියමිත ක්‍රමවේදය පිළිබඳව
සුදුසුකම් ලත් උපදේශන නිලධාරීන් ලංකාව තුලත් ඉන්නවා. එතකොට එයාට පුළුවන් ඒ ගැටලුව සඳහා නිවැරදිම ප්‍රවේශය එය निराකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලෝකයේ භාවිතා වෙන ක්‍රමවේදයන් පිළිබඳව කියලා දීලා යම් ගැටලුවක් සඳහා හොඳ ප්‍රවේශයක් උට ලබා දෙන්න. එතකොට ගැටලුවකට අපි උත්තර හොයනකොට මේ උපදේශනය කියන එකත් හරිම වැදගත්. ඒ දැනුම හරහා පුළුවන් අපිට නිවැරදිව අපිට අපේ ගැටලුව निराකරණය කරගන්නේ කොහොමද කියන එක අපි නීති ඉස්සරහට යනවද? අපි උත්තම සමතකරණයකට යනවද? නැත්නම් මේකේ සාධාරණ අසාධාරණ භාවය කොයිතරම් දුරට මගේ පැත්තට වාසිද? මේක තීරණය කරගන්න පුළුවන් අපිට මේ උපදේශනය පිළිබඳව යම් කිසි කෙනෙක්ගෙන් අපි වෘත්ති දැනුමක් සහිත කෙනෙක්ගෙන් ලබා ගන්න උපදෙස් මත. සමතකරණය කියන කාරණේ පිළිබඳව අපි සමතකරණය කියන ලංකාවේ බොහොම වැදගත් ආයතනයක්. විශේෂයෙන්ම ලංකාවේ ඊටාම සක්‍රියව ක්‍රියාත්මක වන ආයතනයක්. සමතකරණය සඳහා සමත මණ්ඩල පිළිලා තිබෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම එක වාගේ. එතකොට යම්කිසි කෙනෙකුට අධිකරණයට යන්න කලින් සමත මණ්ඩලයට තමන්ගේ නඩුව යොමු කරගන්න පුළුවන්. එකක්. අනික තමයි එහෙමත් නැත්නම් අධිකරණයට ගියාට පස්සේ විනිසුරුතුමා විසින් ඒක සමතකරණයට දාන්න පුළුවන් නඩුවක් නම් ඒක සුළු ආරවුලක් නම් අධිකරණයේ නඩුව විභාග කරන්නේ නැතුව බොහෝ විට විනිසුරුතුමා මේ නඩුව සමත මණ්ඩලයට යොමු කරනවා. එහෙම යොමු කරන්නේ අධිකරණයකින් ඇවිල්ලා එක් පාර්ශවයක් තරහ වෙලා අනිත් පාර්ශවය අතර ගැටුම් ඇති කර ගන්නවට වඩා දෙදෙනාටම මේක සාධාරණ කිෂ්ඨ කර ගන්න පුළුවන් විදියට විසඳ ගන්න පුළුවන් නම් ඒක බොහොම වැදගත් නිසා. ඒතර සමතකරණය කියන එක කෙනෙකුට පිළිගන්න පුළුවන් තමන්ගේ ගැටලුව සාමදාන විසඳ ගන්න. එහෙම යම් කිසි කෙනෙක් සමතකරණය වෙන්න අකමැති නම් හැබැයි උට හැකියාව තිබුණා නැවත අධිකරණයට එන්න. නමුත් සමතකරණය පිළිබඳව ලංකාවේ ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. ඒකෙන් තමයි එහි විශේෂයෙන්ම දැන් මුදල් ගැටලු වලදී ආරවුල් වලදී එය විසඳීම රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කළ තියෙනවා. ලක්ෂ 5 දක්වා වෙන මුදල් ආරවුල් විසඳන්න සමත මණ්ඩලයට බලය දීලා තියෙනවා. විශේෂම කෝලාහල ඉඩම් ආරවුල් සම්බන්ධයෙන් ගැටලු සමත මණ්ඩලයේදී විශේෂයෙන්ම සැලකිල්ලට ලක් කරනවා. ඉතින් සමත මණ්ඩලයක කටයුතු කරන අය මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තිබෙන්නේ. ලංකාවේ සමත මණ්ඩලය සම්බන්ධයෙන් තිබෙනවා පනත 1958 අංක 10 දන්න සමත මණ්ඩල පනත තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙන් දෙන තීන්දුව විශේෂම අධිකරණයක් පිළිගන්නවා සමතකරණය සමතකරුවන් විසින් දෙන තීන්දුව. ඒ නිසා අපි අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය තිබීම ඉතාම වැදගත්. ඒ වැදගත් වගේම යම්කිසි කෙනෙකුට මුල් අවස්ථාවේ තමගේ ගැටලු විසඳ ගන්න සමත මණ්ඩලයට නැත්නම් සමතකරණය කියන ආයතනයට අපිට යොමු කරන්න පුළුවන් නම් එක් පැත්තකින් සමාජීය වශයෙන් අපි මේ ගැටලු විසඳ ගන්න එක හරි පහසු වෙනවා. නැත්නම් අපි කෙනෙක් තරහ වෙලා කෙනෙක් වෛරක්කාරී බවට පත් වෙලා සමාජීය වශයෙන් ජීවත් වෙනකොට අපිට ගැටලු සහගත තත්ත්ව නිර්මාණය වෙනවා. හැබැයි සමතකරණය හොඳයි කියලා කියන්නේ ඒක තමගේ කාලය, ශ්‍රමය, මුදල් සියල්ල ඉතුරු කරනවා වගේම තමන්ගේ සමාජ ජීවිතයත් හොඳ තත්ත්වයට ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණය කරනවා. එතකොට නීති ආධිපත්‍ය පිළිබඳවත් අපි කතා කළ යුතුයි. නීති ආධිපත්‍ය පිළිබඳව අපි විශේෂ සැලකිල්ල දක්වන්න ඕන හේතුව තමයි මේ සියල්ල ආරක්ෂා වෙන්න නම් නීතිය සියලු දෙනා පිළිගන්න එකක් බවට පත් වෙන්න ඕන. අපි මේකේ කොටසක් නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් අපි කතා කරා අපි මුල් වීඩියෝ එකේ. නීති ආධිපත්‍ය රැකුනේ නැත්නම් නීතියේ යුක්ති සහගත භාවය රැඳුනේ නැත්නම් මෙතන නීති සියලු දෙනාම පිළිගන්න තැනටපත් උනේ නැත්නම් අපි මේ කතා කරන කාරණා නැත්නම් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මිත් විශ්වාස කරන්නේ නැහැ. මිනිස්සු යුක්තිය හොයාගෙන අධිකරණයට යන්නේ නැති වෙයි. ඒක නිසා මේ ආධිපත්‍ය රැකීම කියන එක හරිම වැදගත්. මොකද්ද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් විශේෂම නීති ආධිපත්‍ය කියන එකෙන් පැහැදිලි වෙන්නේ නීතියේ කෙරෙහි සියලු දෙනාටම බලය පතුරවන තියෙන හැකියාව. ඒ කියන්නේ නීතිය මේ කොටසකට මේ කණ්ඩායමකට මේගොල්ලෝ පිළිගන්නවා මේගොල්ලෝ පිළිගන්නේ නැහැ කියන තැන නෙමෙයි. හැම කෙනෙකුටම එක හා සමානව නීතියට අවනත වෙන්න ඕනේ. නීතිය කෙසේ බලපානවා කියන කාරණේ තමයි නීති ආධිපත්‍ය කියලා කියන්නේ. ඒ ආධිපත්‍ය කිසිවෙකුට ඒ ආධිපත්‍යෙන් ගැලවෙන්න බෑ. ඒ බලපෑම කිසිවෙකුට ගැලවෙන්න බෑ කියන එක තමයි මෙහිදී පැහැදිලි වෙන්නේ. ඒ වගේම ජී මාර්ෂල් විසින් දක්වා තියෙනවා නීති ආධිපත්‍යයට බලපාන හොඳ ලක්ෂණ. මේක ඔබේ පෙළපොතේ සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රශ්නවලදීත් විභාගයේදී මේ විමසීමක් කරලා තිබෙනවා මේ ජී මාර්ෂල් විසින් දක්වා තිබෙන ගුණාංග සම්බන්ධයෙන්. සෑම කෙනෙකුටම රටේ නීතිය සෑම කෙනෙකුම රටේ නීතියට යටත් විය යුතුයි කියන කාරණා. ඒ අනුව මෙහිදී පැහැදිලි වෙන ප්‍රධාන කාරණේ තමයි සෑම කෙනෙකුම රටේ නීතියට යටත් වෙන්න ඕනේ. නීතිය කියලා කියන්නේ පොදු එකක්. ඒතකොට නීතිය කෙරෙහි විශ්වාසය ගොඩනගන්න නම් නීතිය
හැම කෙනෙකුටම සමානව ක්‍රියාත්මක වෙනවා. හැම කෙනෙකුම නීතියට යටත් වෙනවා කියන එක මේ රටේ දේශපාලඥයෝ වෙන්න පුළුවන්, මේ රටේ උගතුන් වෙන්න පුළුවන්, මේ රටේ ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්. මේ සියලු දෙනාටම නීතිය එක හා සමානයි කියන එක හැමෝම නීතියට යටත් කියන කාරණේ මේ නීති ආධිපත්‍ය ගොඩනගෙන්න වැදගත් කියලා මාෂල් කියනවා. අනිත් පැත්තෙන් අධිකරණයක් ස්වාධීන වෙන්න ඕනේ කියලා කාරණේ. අධිකරණයේ ස්වාධීන ආයතනයක එකට යම් අයගේ බලපෑම් ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, එහෙම නැත්නම් පළාතින මන්ත්‍රීවරයාගේ, ප්‍රාචීන ලේකම්ගේ, දිසාපතිගේ එහෙම එක අයගේ බලපෑම් මත අධිකරණය කටයුතු කරනවා නෙමෙයි අධිකරණ ස්වාධීන ආයතනයක් කියන එක ස්වාධීනව කටයුතු කරනවා කියන එක පේන්න ඕනේ. එතකොට තමයි අධිකරණයේ ආධිපත්‍ය, අධිකරණයේ තිබෙන ගුණය, අධිකරණයේ තියෙන පිළිගැනීම වැඩි වෙන්නේ කියන එකයි මාර්ෂල් දක්වා සිටින්නේ. අපක්ෂපාතී නිශ්චිත සාධාරණ යුක්ති සහගත පොදු නීති පද්ධතිය තිබිය යුතුයි කියන කාරණය. නීති ගොඩනැගෙනකොට මේ නීති කිසිවෙකුට පක්ෂපාතී විය යුතු නැහැ කියන එක. ජාතීන් විදියට, ආගම් විදියට, කුල විදියට, එහෙම නැත්නම් අපි හිතුවොත් විවිධ පක්ෂ විදියට එහෙම වෙනස්කම් නැතිව පොදුවේ සියලුම මිනිසුන්ට යුක්ති සහගතව ක්‍රියාත්මක වන බව නීතිමය සාධක විමර්ශනය කිරීමේදී පේන්න ඕන. ජී මාර්ෂල් විසින් මේ කරුණු දක්වා තිබීම තුළින් පේනවා නීති ආධිපත්‍ය රැකීම සඳහා එය කොතරම් වැදගත්ද කියන කාරණේ. ඒ වගේම අපිට මීට අමතරව දක්වන්න පුළුවන් විශේෂම නීති ආධිපත්‍ය රැකීම සඳහා අපි විසින් සැලකිය යුතු කාරණා විනිසුරුපත් කිරීම, ඉවත් කිරීම, වඩුක් තීරණය කිරීම කියන ඒවා විශේෂයෙන්ම හරිම වැදගත්. මොකද විනිසුරුවරු පත් කරනකොට ඒක ස්වාධීන ආයතනයකින් පත් කරනවා නම් අපි දැක්කා අධිකරණ සේවා කමිෂන් සභාව වගේ ආයතන වලින් තමයි පත් කරන්නේ. එතකොට එයාට පුළුවන් ස්වාධීනව කටයුතු කරන්න නේ. ඒ ස්වාධීන භාවය රකින්න ඕන නිසා තමයි විනිසුරුවරු කෙලින්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා විසින් පත් කරන්නේ නැත්තේ. එහෙම පත් කළොත් ඒ අයට වාසිසහගත තීන්දුව දෙන්න වෙයි කියලා අදහසක් ජනතාව අතරට යයි කියලා තමයි අර වගේ ස්වාධීන ආයතන තුලින් මේ අය පත් කරන්නේ. එතකොට ඒ අයට බලපෑමක් නැහැ. තමන් ස්වාධීනව පත්වෙච්ච නිසා තමන්ගේ නීතිය, තමන්ගේ වෘත්තිය හරියාකාරව කරන්න උට අවස්ථාව ලැබෙනවා. විභාග නඩු පිළිබඳව පාර්ලිමේන්තුව කතා කළ නොහැක. දැන් මේකත් හරිම වැදගත්. විශේෂයෙන්ම අධිකරණයේ තිබෙන ආධිපත්‍ය, අධිකරණ ස්වාධීන භාවය ආරක්ෂා කරන්න තිබෙන වැදගත්ම ලකුණක් තමයි මේකත්. ඒ කියන්නේ අධිකරණයක යම් කිසි නඩුවක් විභාග වෙනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේව සාකච්ඡා කරන්න බෑ කියන එක තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ස්වාධීන ආයතනයක්, මේකේ ආධිපත්‍ය රකින්න ඕන කියලා අරගෙන තිබෙන තීරණයක් කියන එක මේටි පැහැදිලි. විශ්‍රාමයෙන් පසු වෙන තනතුරු ලබා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන්. අපි විශ්‍රාම ගියාට පස්සේ අපි හොඳ තනතුරක් ගන්න, වරප්‍රසාද ගන්න, පක්ෂග්‍රාහීව කටයුතු කරොත් හොඳයි කියලා. එතකොට අධිකරණය තුල කටයුතු කරන විනිසුරුවරු කිසිම අවස්ථාවකදී විශ්‍රාම ගියාට පස්සේ වෙනත් තනතුරකට පත් කරන්න බෑ කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ ඇයට වෙනත් බලාපොරොත්තුවක් නැහැ. මේ හැම එකකින්ම බලාපොරොත්තු වෙන්නේ ස්වාධීනව අපක්ෂපාතී සහ යුක්ති සහගත සාධාරණ සමාජයක් බිහි කරන්න විනිසුරුතුමාලා කටයුතු කරන්නේ. නැත්නම් අධිකරණ පද්ධතිය ස්වාධීනව නීති ආධිපත්‍ය පමණක් බලපාන, වෙන අයගේ ආධිපත්‍ය නැති, දේශපාලන අධිකාරිවල ආධිපත්‍ය නැති, වෙනත් බලපුලුවන්කාරයගේ ආධිපත්‍ය නැති, නීති ආධිපත්‍ය පමණක් තිබෙන ආයතන බවට පත් කරන්න තමයි මේ විදිහේ විශේෂයෙන්ම අවස්ථාවන් ඇති කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අධිකරණයට බලපෑම් කිරීම බලපත්‍ර අපරාධයක් ලෙස සැලකන. විශේෂයෙන්ම ඒක සුළු වැරද්දක් නෙමෙයි. අධිකරණයට යම් කිසි කෙනෙක් බලපෑම් කරනවා නම්, තීන්දුවකට බලපෑම් කරනවා නම්, ඒ තීන්දුව විවේචනය කරනවා නම්, ඒ අධිකරණයට සිදු කරන විශාල බරපතල අපරාධයක් ලෙස සැලකලා බරපතල දඬුවම් ලබා දෙනවා. ඒ අධිකරණ පද්ධතිය පිළිබඳව මිනිසුන් තුළ විශ්වාසය සහ ඒ පිළිබඳව තිබෙන ගරුත්වය ගොඩනගන්න මේ තත්වයන් එකසේ වැදගත් වෙනවා කියන එක අපි මේදී විශේෂයෙන් පැහැදිලි කරගත යුතුයි. අධිකරණ සේවා කමිෂන් සභාව පත් කිරීමත් හරිම වැදගත්. විශේෂයෙන්ම අධිකරණ කටයුතු, අධිකරණයට බඳවා ගැනීම, අධිකරණයේ සේවීම් පහ කිරීම, එයාගේ ස්ථාන මාරු සිද්ධ කිරීම, මේ සියල්ල අධිකරණ සේවා කමිෂන් සභාව කියන ස්වාධීන ආයතනයක්. ඒක දේශපාලන ආයතනයක් නෙමෙයි. එහෙම ආයතනයක් මගින් කරන්නේ. එතකොට ඒ ආයතනයේට කටයුතු කරන්න කිසි කෙනෙකුගේ බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ස්වාධීන ආයතනයක් විදිහට වෙනම ආයතනයක් විදිහට තමන්ගේ වැඩපොළ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, තමන්ගේ තනතුරු වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, තමන්ගේ උසස් වීමට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා ස්ථීරවම ඒක ස්ථාපිත වුණාට පස්සේ යම් කිසි කෙනෙකුට පුළුවන් නීති අනුකූලව මේ කටයුතු තමන්ගේ නීති අනුකූල පරාසයක් ඇතුලේ සිද්ධ කරන්න. ඒකයි මේකෙන් පැහැදිලි කරන්නේ. මානව හිමිකම් සම්බන්ධයෙන් අපි මේදී මූලික වශයෙන් අපි අදහසක් ලබාගත යුතුයි. නමුත් මානව හිමිකම් පිළිබඳව අපිට වෙනම පාඩමක් තිබෙනවා. අපි ගැඹුරින් කතා කරන්න.
මේකේ බලාපොරොත්තු වෙන්නේ මානව හිමිකම් කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලබා දෙන්න. මානව හිමිකම් කියලා කියන්නේ මිනිසාට මිනිසෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය අයිතියවත් නිදහස. මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා ඔහුට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය තමයි මානව හිමිකම් වලින් ස්ථාපිත කරලා තිබෙන විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් තමයි මානව හිමිකම් ප්‍රඥාප්තිය ඇති කරන්නේ. ඒ ප්‍රඥාප්තියේ තිබෙන වගන්තීන් පිළිඅරගෙන යම් රාජ්‍යයන් තමන්ගේ රටවල් ඇතුලේ තමන්ගේ නීතියට ඒක ඇතුළත් කරනවා. එතකොට මානව හිමිකම් කියලා කියන්නේ අර විශ්ව ප්‍රකාශනය තුල තිබෙන අයිතිවාසිකම්. ඒවා තමන්ගේ නීතිය ඇතුළට ආවට පස්සේ ඒවා මූලික මිනිස් අයිතිවාසිකම් විදියට පිළිගන්නවා. එතකොට අපේ ලංකාවේ මේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා පිළිතුරු තිබෙන ආයතනය තමයි මානව හිමිකම් කමිෂන් සභාව කියලා කියන්නේ. ඒතර මානව හිමිකම් කමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් සාමාජික 20 දිනකු පත් කරනවා. සාමාජික 20 දිනක් මානව හිමිකම් කමිෂන් සභාවේ කටයුතු කරන බව ඔබ මතක තබා ගන්න. එහෙමනම් නීතිය සහ යුක්තිය පාඩමට අදාළ සියලු කරුණු අපි මේකට කතා කරලා අවසන්. ඔබට මේ පිළිබඳව තවත් තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා ප්‍රශ්න කීපයකුත් මම සකස් කරලා තියෙනවා. ඒකත් එක්කම ඔබත් මේ පිළිබඳව හොයන්න බලන්න, ප්‍රශ්න හදන්න, ඒ සියල්ල එකතු කරගෙන විභාගයට සාර්ථක පිළිතුරක් ලියන්න ඔබට අවශ්‍ය සුදුසුකම හදාගන්න කියලා තමයි මතක් කරන්නේ. ඒ වගේම අපි දෙවෙනි පාඩමෙනුත් මේ වගේ තොරතුරු රැගෙන ඔබ හමුවීමට එන බව ප්‍රකාශ කරමින් මේ වීඩියෝ අවසන් කරනවා. ඔබට ජයයි.